මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. නිරෝධායන ඇඳුරු නීතිය සමයේ ජීවනෝපාය අහිමි වූ පවුල්වලට රුපියල් 2000ක දීමනාවක්. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කළ ඇමති අනුකමිටුවේ වාර්තාව මුදල් ඇමතිවරයා වෙත. නිරෝධායන ඇඳුරු නීතිය පැනවූයේ සෞඛ්‍ය උපදෙස් මතගත් විද්‍යානුකූල පියවරක් ඔස්සේ බව යුද හමුදාපති කියයි. සතුසෙන් ප්‍රවාහන ගාස්තු වලින් තොරව ආහාර ද්‍රව්‍ය මල්ලක්. මැනින් වෙළඳපොලේ එළවලු ගොඩ ගැසේ. ඖෂධ අක්ෂය කාර්ය සඳහා උපරිම සිල්ලර මිලක්. අද ඉන්ධන ප්‍රවාහනයට දුම්රිය 8ක්. තලේවාන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය සූදානම්. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ තවත් අවසන් තරඟ කිහිපයක් අද. නිරෝධායන ඇඳුරු නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ලබන සඳුදා සිට එම ක්‍රියාවලිය ආරම්භයි. දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. තම දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කරන්නයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. දේශීය ආර්ථිකයේ වැදගත් අංශයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැඳින්විය හැකිය. සමස්ත දළජාතික නිෂ්පාදිතයෙන් 50%කට වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටද කොරෝනා හේතුවෙන් විශාල ගැටලු ඇතිවිය. එම ව්‍යාපාරවලට දිගින් දිගටම බාධා සිදුවීම නිසා අදාළ සමාගම්වලට ආදායම් අහිමි වී තම ණය ගෙවා ගැනීමට හෝ වැටුප් ගෙවා ගැනීමට නොහැකිව බරපතල ප්‍රශ්න උද්ගත වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දී. වාහන ලීසින් කළ අයට එම මුදල් ගෙවා ගැනීමට නොහැකි විය. මිලියන 4.5කට ආසන්න ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබුවන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. මේ සියලු බාධක මැද්දේ ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කරන බව එතුමා කියා සිටී. රට වසා දැමූ සෑම අවස්ථාවකදීම දෛනික ආදායමක් නොමැති අයට දීමනාවක් ලබා දුන්නේය. සෑම වටයකදීම රුපියල් බිලියන 30ක් පමණ ඊට වැය කර තිබේ. වට කිහිපයකදී එවැනි මුදලක් වැය කර ඇත. ඊට අමතරව තමන්ගේ නිවෙස්වලම නිරෝධායනය වන පවුලකට සති 2ක් සඳහා රුපියල් 10,000ක බඩු මල්ලක්ද පිරිනැමේ. ජනාධිපතිතුමා ඊයේ ජාතිය අමතා සිදු කළ කතාව මෙරට පුරවැසි සමාජය අලුත් මගකට යොමු කරන අඩිතාලමක් බව මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිනේෂ් සමරසිංහ මහතා පවසයි. යහපාලන රජය සමයේ ආර්ථිකය කඩා වැටුණි. එවන් තත්ත්වයක් යටතේ අපටම ආවේනික වූ ක්‍රමවේද භාවිත කරමින් රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමා මූලිකත්වය ගෙන ඇත. සියලු ජනතාව එය අවබෝධ කරගත යුතුය. අඩු ආදායම් ලබන පුරවැසියෝ ඉන්නවා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මේ ලොක්ඩවුන් එකක් වුණොත් වගේ දෙයකදී ලොකු ප්‍රශ්නයක් එනවා. ජනාධිපතිතුමා කියන විදිහට ඒක ඇත්ත. ඉතින් මේ අවස්ථාවේ රජයෙන් කිසියම් සුබ සාධන වැඩපිළිවෙලක් කළ යුතුයි. සුබ සාධන රජයක් විදිහට. හැබැයි ඒක කළ යුත්තේ අදාළ ඉලක්කගත කණ්ඩායම් වලට. මහා පරිමාණ ව්‍යවසායකයෝ සමහරලාට මේ වගේ අවස්ථාවලදී කැපකිරීමක් කරන්න ලෑස්ති නැති අය ඉන්නවා. ඒ වගේ අයට කිසියම් කැපකිරීමක් කරන්න පුළුවන් නම් ව්‍යවසායකයෝ මහා පරිමාණ ඒ වගේම අපේ රටේ ආදායම් අනුව කේක පුද්ගලයන්ගේ ආදායම් මට්ටම
මට්ටම අනුව කැපකිරීමක් කරන්න අපිට කැමැත්තෙන් කරන්න පුළුවන් හොඳයි. ඒ කියන්නේ හැබැයි මේ හැමෝම නෙමෙයි මම කියන්නේ. මේකට හැකියාවක් දරන්න පුළුවන් අය. ඉතින් මේ සමාජ වගකීම කියන එක අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේක හොඳ අවස්ථාවක් මම හිතන්නේ අපි 96 වර්ල්ඩ් කප් එක දිනපු වෙලේ ලංකාවේ මිනිස්සු ආගම් කුල ભેදයක් නැතුව එකට එකතු වුණා. අපි එක ජාතියක් විදිහට. නැවතත් අපිට මේක හිතන්න අවස්ථාවක්. අපි කොහොමද එක ජාතියක් විදිහට හිතලා මේකෙදි එකිනෙකාට උදව් කරගන්නේ. ඒ ලංකාවේ තිබුණ සංස්කෘතිය පිළිබඳ නැවත අපිට හිතලා එකමුතු වෙන්න වෙනවා. රටේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත ලැබුණු ඉල්ලීම් සලකා බලා නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම වෛරසය පැතිර යාම වැළැක්වීමට සෞඛ්‍ය උපදෙස් මත විද්‍යානුකූලවගත් පියවරකි. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන අය ඒ බව සනාථ කළ යුතුය. එය අවභාවිත කිරීම නීතිමය වරදකි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලයේදී වයස අවුරුදු 60ට වැඩි අය එන්නත්කරණය සඳහා විශේෂ අවධානය යොමු කෙරේ. ඊයේ දිනේ මිය යන 195 දෙනාගෙන් 151 දෙනෙක්ම මිය යන්නේ වයස අවුරුදු 60ට වැඩි අයවලු. නීති ඉස්සර දිනයක 160ක් මිය යද්දී 100 දෙනෙක්ම මිය ගොස් තිබෙන්නේ කිසිදු එන්නතක් ලබා නොගත් අයවලු. වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායමක් යම් කිසි අනතුරක තියෙනවා. ඒත් එක කිසිදු එන්නතක් ලබා නොගත් කට්ටිය ඊටත් වඩා අනතුරක තිබෙන්නේ. තවදුරටත් එක්කෝ විවිධ මත ආගමික මත යටතේ එහෙමත් නැත්තුව සමුන්ට තිබෙන විවිධ රෝග යටතේ හිතලා එන්නත් ලබා නොගත් කට්ටිය හිටියා. මේ සඳහා අපි පසුගිය සතියේ යුද හමුදාවෙන් නිවෙස් වලටම ගොස් එන්නත් කරන ක්‍රමවේදයක් හදලා දුන්නා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේ දැනුම් දුන්නේ මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන කාල සීමාවේදී මේ උපයෝගී කරගෙන හැකි ඉක්මනින් වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් අයලුන් වෙත එන්නත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව රට තුළ තියෙන සියලුම ග්‍රාම සේවකවරුන් සහ ඔවුන් සමග සම්බන්ධ වෙලා වැඩ කරන අයලුන්ටත් ප්‍රාදේශීය ලේවකම්වරුන්ටත් උපදෙස් ලබා දුන්නා. ඔබගේ පළාතේ නිවසෙන් නිවසට ගොස් හෝ ස්වාගෙන වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් අයලුන් පිළිබඳව විස්තර වහාම යුද හමුදාවට ලබා දෙන්න කියලා. එමගින් යුද හමුදාවමගින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහායක් ඇතුව 29 වෙනිදා අතර කාල පරිච්ඡේදය අපි බලාපොරොත්තු වෙනවා. රටේ වයස අවුරුදු 60ට වැඩි සියලුම අයවලුන්ට එන්නත් ලබා දීමට. එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ 2,21,000කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබේ. එහිදී සයිනෝෆාම් දෙවන මාත්‍රාව 73,000කට පමණ ලබා දී ඇත. සයිනෝෆාම් පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 13,000 ඉක්මවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ 3,50,000කට වැඩි පිරිසකට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 3,50,000කට වැඩි පිරිසකට දැන් කොවිඩ් එන්නත ලබා දී ඇතැයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වෛද්‍ය උපුල් ගලප්පති මහතා පවසයි. දිස්ත්‍රික්කයේ මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 52%කට වැඩිය. විශේෂත්වය වන්නේ 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනාම මේ වන විට එන්නත් කර තිබීමයි. සැප්තැම්බර් වන විට වයස අවුරුදු 18ට වැඩි අයට එන්නත් මාත්‍රා ලබා දීම සිදු කළ හැකියයි ඔහු කියා සිටී. කොරෝනා රෝගීන් වෙනුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන ඔක්සිජන් මෙට්‍රික් ටොන් 40,000 අද දිවයිනට ළඟා වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී දිනුෂ දසනායක මහතා පවසයි. එම ඔක්සිජන් රැගෙනීමට නාවික හමුදාවේ ශක්ති නෞකාව පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. නිරෝධායන ඇඳිරි නීතිය පැවතියත් ඇතැම් වාණිජ බැංකුවල තෝරාගත් ශාඛා කිහිපයක් මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය. සියලු ජාතික විශ්වවිද්‍යාල නැවත විවෘත කළ හැකේ සියලු සිසුන් හා කාර්ය මණ්ඩලය එන්නත් කිරීමෙන් පමණි. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වවිද්‍යාල සඳහා එන්නත් පරිත්‍යාග කිරීමේදී පළමු විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය තෝරාගෙන ඇතැයි එම විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි. සියලු විශ්වවිද්‍යාල සිසුන් එන්නත් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී සිදු කළ යුතුයයි ඔහු අවධාරණය කරයි. මාස දෙකකට සෑහෙන පරිදි රෝගීන්ට ඖෂධ නිකුත් කරන්නයි රජයේ රෝහල්වලට නියම කර තිබේ. මාසකට මාස දෙකකට සහ 4කට වරක් වෛද්‍යවරුන් මුණ ගැසිය යුතු රෝගීන්ට එලෙස ඖෂධ නිකුත් කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0.71 800 999.
විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ ඇමති මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට බාර දී ඇත. එය බාර දීමෙන් පසු මුදල් ඇමතිවරයා සහ ඇමති මණ්ඩල අනුකමිටු සමාජිකයන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ. මෙම වාර්තාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යයනය කිරීමෙන් පසු මීළඟ කැබිනට් රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා සිය වාර්තාවෙන් යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව කමිටු සමාජික ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ප්‍රවාහන ගාස්තුවකින් තොරව පාරිභෝගිකයාට ලබාගත හැකි බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සතු සමගින් එය ලබාගත හැකිය. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චතුරුපැදි කරුවන් ලවා 1998 කියන දුරකථන අංකයට කතා කළොත් ඔබ නිවසට වෙලා හිටියත් ඔබට සාල් පිටි සීනි පරිප්පු කුළුබඩු යනාදී භාණ්ඩ වර්ග 20ක් අඩංගු භාණ්ඩ මල්ලක් වෙළඳපොළට ගිහිල්ලා මිලදී ගන්න ගියොත් 2600ක් වෙන භාණ්ඩ මල්ලක් 1998ක මිලට ගෙදරට ගෙනවිත් දෙනවා. ප්‍රවාහන ගාස්තු කිසිවක් මේ රට වසා තිබෙන කාලය තුල අය කරන්නේ නැහැ. යාපනයේ අනුරාධපුර දෙයයන්ගණ්ඩිය ඕනෙම ප්‍රදේශයක දුරකථනෙන් කතා කළොත් අපි පැය 48ක් ඇතුළත කෙසේ හෝ ඒ ද්‍රව්‍ය ලබා දීම සඳහා විශාල උත්සාහයක් දරනවා. මේක පහසු කාර්යයක් නෙමෙයි. නමුත් අපි අපහසුයෙන් හෝ අපේ යුතුයකම වගකීම ඉෂ්ට කරන්න මැදිහත් වෙනවා. ආර්ථිකරු ජනාධිපතිතුමා කොරෝනා රෝගීන් පමණක් නෙමෙයි සමස්ත ලාංකීය ජනතාවගේ ජීවිතවලට වගකිව යුතු රාජ්‍ය නායකයා. ඒ නිසා බඩගින්න මිනිස්සු මරණ තත්ත්වයක් ඇති කරන්න අපේ ආණ්ඩුවට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඖෂධ වර්ග වෛද්‍ය උපකරණ වර්ග රැසක් සහ අක්ෂි කාච සඳහා උපරිම සිල්ලර මිලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නියම කර තිබේ. ඒ සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඖෂධ වර්ග 60ක් අක්ෂි කාච වර්ග 38ක් සහ වෛද්‍ය උපකරණ 4කට උපරිම සිල්ලර මිල නියම කර ඇත. ඖෂධයේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල බලපැවැත්වෙයි. පෑලියගොඩ මැනින් වෙළඳ පෙළේ එළවලු තොග ගොඩ ගැසී ඇති බව වාර්තා වේ. නිරෝධායන ඇඳිරි නීතියත් සමග ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් පැමිණ නොමැත. එළවලු කිලෝ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් මෙසේ ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. බොන් නොවන රෝගයක් නියමාකාරයෙන් පාලනය වී නොතිබුණහොත් ඒ අයට කොවිඩ් රෝගය නිසා ඇතිවන සංකූලතා ඉහළ බව වෛද්‍යවරු පෙන්වා දෙති. මරණ සිදුවීමේ අවධානමද ඉහළය. බොන් නොවන රෝග ඇති අය පිළිබඳව සෞඛ්‍ය අංශ වැඩි අවධානයකින් ක්‍රියා කරනු ලැබේ. යම් අයෙකුට දියවැඩියාව, හෘද රෝග, දීර්ඝකාලීන ඇදුම, වකුගඩු රෝග සහ පිළිකා ආදී රෝග තිබේ නම් තමන්ට නියම කර ඇති ඖෂධ ලබා ගැනීම අනිවාර්ය බව වෛද්‍යවරු කියති. සඳහිරු සෑයේ චුණ්ඩාමාණික්‍ය සහ කොත් වහන්සේ මෙවන විට කළුතර බෝධියේ තැන්පත් කර ඇත. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මැද්දේ ආගමික වතාවත් සිදු කෙරේ. අද සිට 30 වෙනිදා දක්වා දුම්රිය හෝ බස් ධාවනය නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් මමුණුගම මහතා පවසයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත අදාළ ආයතනයට පමණක් ළංගම බස් රථ ලබා දීමට සූදානම් බව ඔහු කියා සිටී. කෙසේ වුවත් භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහන දුම්රිය 8ක් අද ධාවනය කෙරේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සඳහා ළංගම බස් රථ කිහිපයක් ධාවනයට එක් කිරීමට නියමිතය. එමෙන්ම වරාය හා රේගුව වැනි ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීමට බස් රථ කිහිපයක් ධාවනයට එක් කර ඇත. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා විදේශ අමාත්‍යාංශයේ කන්සියුලර් සේවා කටයුතු හදිසි අවශ්‍යතා සහිත අය වෙනුවෙන් පමණක් සීමා කර ඇත. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සහ අපනයන ලිපි ලේඛන මෙන්ම අදාළ සහතික යන ආදිය සහතික කිරීම යන සේවා පමණක් කලින් වෙන් කරගත් වේලාවන් අනුව ක්‍රියාත්මක කෙරේ. වේලාව වෙන් කර ගැනීමට 0112 33 59 42 හෝ 0112 33 88 12 යන දුරකථන අංක ඇමතිය හැකිය. බලපත්‍ර නොමැතිව අරක්කු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුම ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය. ඉංගිරිය නගරයේ වෑන් රථයකින් අරක්කු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණි. ඔහු සතුව අරක්කු බෝතල් 208ක් තිබුණි. එමෙන්ම වත්තල ප්‍රදේශයේදී තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණේ අරක්කු බෝතල් 96ක් ප්‍රවාහනය කරමින් සිටියේදීය.
මහව ප්‍රදේශයේදී මිලිමීටර් 375 අරක්කු බෝතල් 424ක් සහ මිලිලීටර් 187.5ක් වූ අරක්කු බෝතල් 1469ක් සමග තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණි. එම පුද්ගලයාගේ වයස අවුරුදු 22කි. මේ ළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් වෛරසය පාලනය කිරීමට ගත උත්සාහයේ උපරිම අවස්ථාව නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම දින 10 ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකි වනු ඇත. පුරවැසි වගකීම මෙම කාලය තුළදී උපරිමාකාරයෙන් ඉටු විය යුතුයයි ඔහු පෙන්වා දෙයි. අපි කවුරු හරි හිතනවා නම් අපි විතරක් මේක නොකලට කමන්නේ අනික් අය කරනවානේ. එහෙමත් නැත්නම් අනික් අය මේක අනුගත නොවෙනවා නම් ඇයි අහවලා අනුගත නොවී ඉන්නවා නම් ඇයි අපිත් එහෙම කරපුවාම මොකද වෙන්නේ? මම හිතනවා මේකෙන් ගැලවි අපි නිදහසට කාරණාවක් කරගන්න එපා. අපි අපේම වල කපා ගැනීමක් අපි කරන්නේ. අපි කවුරු වැරද්ද කරත් අපිට කමන්නේ අපි ඒ වැරද්ද නොකර හිඳිමු. අපි සියලු දෙනාම පරිමේට නිරෝධායන ක්‍රියාවලියට සහභාගී වෙන්න. එහෙම නැත්නම් මම මොන ප්‍රශ්නයක් ආවත් මම නිර්භයව ප්‍රකාශ කරනවා ඉදිරියේදී තත්ත්වය නැත්නම් අපිට භයානක වෙනවාමයි. ඒ නිසා සියලු දෙනාටම නැවතත් අපි කියන්නේ මේ අද පවත්වාගෙන තියෙන මේ නිරෝධායනය හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. ඒකල හැකි එකම දේ උපරිමයට මේකට අනුගත වෙලා තමන්ගේ නිවෙස්වල සිටීමයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. නිරෝධායන ඇඳිරි නීතිය දැන් ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් අයට නිවසින් බැහැරවීම තහනම්ය. පොලිසිය මේ සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසු වෙයි. නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත. විදෙස් පුවත් අවශ්‍ය වූහොත් තලේවන් සංවිධානය සමග කටයුතු කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යය පවසයි. ඇෆ්ගනිස්තානයට විසඳුමක් සෙවීම සඳහා දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් අවශ්‍ය බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා කියා සිටී. ඉදිරි සති කිහිපයේදී එරට තත්ත්වයේ යහපත් අතට හැරෙනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කරයි. ඉකුත් බ්‍රහස්පතින්දා සිට බ්‍රිතාන්‍ය සමග සමීපව ක්‍රියා කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් 2000ක් ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍යයට හැකි වූ බවද ඒ මහතා පැවසිය. දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් රටවල් 33ක ජීවත් වන බිලියන 2.2ක ළමා ජනගහනයෙන් බිලියනයක් පමණ පීඩාවට පත්ව ඇතැයි යුනිසෙෆ් සංවිධානය කියයි. ජලය, සනීප ආරක්ෂාව, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවා ප්‍රමාණවත් නොවීම නිසා මෙම දරුවන් මාරාන්තික සංකුලතාවයන්ට මුහුණ පා සිටී. මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, නයිජීරියාව, ගිනි සහ ගිනි බිසව රාජ්‍යවල දරුවෝ වඩාත් මාරාන්තික රෝගවලට ගොදුරු වී සිටිති. ලෝපුරා බිලියන 5කට ආසන්න පිරිසකට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී ඇතැයි වාර්තා වෙයි. කොරෝනා ආසාදිත ගෝලීය මරණ සංඛ්‍යාව 44 ලක්ෂය ඉක්මවා ඇත. මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ ඇමරිකාවේය. එම සංඛ්‍යාව 6,44,000 ඉක්මවති. බ්‍රසීලයේ මරණ 5,74,000ක් සිදු වී ඇත. ඉන්දියාවේ එම සංඛ්‍යාව 4,34,000කි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. කොළඹ ගල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදය අවම කිරීමට ඉදි කෙරුණු
සමුද්‍රීය මාර්ගයේ කොල්ලුපිටිය සිට ස්ටවුඩ් පෙදෙස දක්වා මාර්ග කොටසක්, වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා කොටසේත් ඉදිකිරීම් අවසන් අධීරයේ පවතී. කොල්ලුපිටිය සිට ස්ටවුඩ් පෙදෙස දක්වා මන්තිරු 4කින් යුත් මීටර් 600ක් දිග මාර්ග කොටස වෙනුවෙන් රුපියල් මිලියන 220ක් වැය කර ඇත. එමෙන්ම වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 1.2ක මාර්ග කොටස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 420ක් වැය කර ඇත. සම්පූර්ණ මාර්ගය කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා කිලෝමීටර් 8කට ආසන්නය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලපෑම මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. කෙන්යාවේ නයිරෝබිහි පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ තවත් තරඟ රැසක් අද පැවැත්වෙයි. මීටර් 10,000 කාන්තා පිරිමි ඇවිදීමේ අවසන් මහා තරඟය අද පැවැත්වෙයි. එමෙන්ම 404 සහ 104 කාන්තා පිරිමි සව් මූලික තරඟද අද පැවැත්වීමට නියමිතය. එමෙන්ම මීටර් 200 කාන්තා පිරිමි අවසන් මහා තරඟ අද දිනේ අවසන් තරඟ ලෙස පැවැත්වෙයි. එමෙන්ම මීටර් 400 මීටර් 800 මීටර් 1500 අවසන් තරඟද අද පැවැත්වීමට නියමිතය. කෙසේවත් මීටර් 200 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඊයේ බිඳ වැටුණි. බටහිර ඉන්දිය කොදිව කණ්ඩායම සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ කිංස්ටන් හිදී ආරම්භ විය. මොලින් පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම දිනේ නිමවන විට කඩලු 4ක් දැවී ලකුණු 212ක් රැස් කරගෙන සිටියේය. ඔවුන්ගේ පළමු කඩලු 3 බිඳ වැටුනේ ලකුණු 2ක් තුලය. එහෙත් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 158ක සම්බන්ධතාවයක් ඇති කිරීමට බාබර් අසම් සහ ෆවර්ඩ් අලම් සමත් වූහ. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ යෝධ සංකේතය ටෝකියෝ බොක්ක වෙත රැගෙන වී තිබේ. ඔඩයිබා මැරීන් උද්‍යානයේ ඇති නැවක එය සවි කර ඇත. රතු නිල් සහ කොළ පැහැයෙන් වර්ණවත් වූ එම සංකේතයේ උස මීටර් 17කට වැඩිය. පළල මීටර් 23කි. ලබන 24 වෙනිදා සිට සැප්තැම්බර් 5 වෙනිදා දක්වා එය ප්‍රදර්ශනය කෙරේ. කෙසේ වෙතත් ටෝකියෝ බලධාරීන් නගරවාසීන්ට පැවසුවේ අදාළ ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙසයි. නගරයේ සවිකර ඇති යෝධ රූපවාහිනී තිර මගින් එය නරඹන ලෙස ඉල්ලීමක් කෙරුණේ. ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම දැන් ටෝකියෝ වෙත ළඟා වී ඇත. 2016 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දෙනු දිනේෂ් ප්‍රියන්ත හේරත් 9 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයායි. ක්‍රීඩා 22ක් සඳහා සහභාගී වන ක්‍රීඩකයෝ 4500කට වැඩි පිරිසක් දැන් ඔලිම්පික් ගම්මානයට පැමිණ සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මෙරට මල් හා පත්‍ර අපනයනයේ යෙදී සිටින 11,000ක් වූ කර්මාන්තකරුවන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ඇරඹෙයි. මෙම ශේෂ්ත්‍රයෙන් වසරකට ඩොලර් මිලියන 15ක පමණ ආදායමක් ලැබෙයි. මෙම අපනයනකරුවන්ට බලපා ඇති පොදු ගැටලු වලට සහන ලබා දීමට ඉදිරියේදී ක්‍රියා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න.
තරුණ ව්‍යවසායකයන් ලක්ෂයක් සඳහා ඉඩම් ලබා දීමේ වැඩසටහනක් ආරම්භයි. ඒ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තරුණයන් 306 දෙනෙකුට ඉදිරියේදී ඉඩම් ලබා දීමට නියමිතය. ඒවායේ වගා කටයුතු හෝ කර්මාන්ත ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් අද සහ හෙට මධ්‍යම ඌව උතුරු මැද සහ උතුර හා නැගෙනහිර සබරගමු පළාත්වලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග తాවකාලික සුළංද පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. නිරෝධායන ඇඳර නීතිය සමයේ ජීවනෝපාය අහිමි වූ පවුල්වලට රුපියල් 2000ක දීමනාවක්. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කළ ඇමති අනුකමිටුවේ වාර්තාව මුදල් ඇමතිවරයා වෙත. නිරෝධායන ඇඳර නීතිය පැනවූයේ සෞඛ්‍ය උපදෙස් මතගත් විද්‍යානුකූල පියවරක් ඔස්සේ බව යුද හමුදාපති කියයි. සතුසෙන් ප්‍රවාහන ගාස්තු වලින් තොරව ආහාර ද්‍රව්‍ය මල්ලක් මැනින් වෙළඳපොලේ එළවලු ගොඩ ගැසේ. ඖෂධ අක්ෂී කාචය සඳහා උපරිම සිල්ලර මිලක්. අද ඉන්ධන ප්‍රවාහනයට දුම්රිය 8ක්. තලේවන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය සූදානම්. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ තවත් අවසන් තරඟ කිහිපයක් අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.